බයිබලයේ 8 වෙනි පරිච්ඡේදයේ 29 සහ 30 වෙනි පදය අපි අවධානය යොමු කරමු. රෝමාටේ 29 සහ 30. ඔබට බයිබලයක් නැත්නම් බයිබල් ඇවිල්ලා තියෙනවා බුක් ෂොප් එකේ ඔබට බයිබලයක් මිලදී ගන්න පුළුවන්. right අපි බලමු 8 වෙනි පරිච්ඡේදයේ 29. මක්නිසාද උන්වහන්සේ పూర్වේ නැඳින ගත්ත උන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුදුලා වන පිරිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වෙන් නියම කළසේක. పూర్වෙන් නියම කළවම් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත් උන්වහන්සේ ධර්මිෂ්ඨ කළසේක. ධර්මිෂ්ඨ කළයි උන්වහන්සේ මහිමයට පත් කළ පැමිණ වූ සේක. ඔක්කොම අතීත කාල. මහිමයට පත් කළ පැමිණ වූ සේක. මේ පදය අනුව අතිශය වැදගත් දෙයක් තියෙනවා. ඔබව උන්වහන්සේ పూర్වෙන්ම අඳුරනවා. ඔබ ඔබගේ මවගේ කුසයට එන්නත් කලින් උන්වහන්සේ ඔබව අඳුරනවා. ඔබ උපදින තැන ඔබගේ දෙමව්පිය ඔබගේ ගම ඔක්කොම උන්වහන්සේගේ పూర్වය උන්වහන්සේ දැනගෙන හිටියා. ඔබේ උපත සුවිශේෂ උපතක්. ජේසුස් වහන්සේගේ උපත අපි සමරනවා තව දින කිහිපයකින්. ඒ හා සමානම ඔබගේ උපතත් සුවිශේෂයි. මොකද උන්වහන්සේට අයිති ඔක්කොම අපිටත් අයිති. උන්වහන්සේට කළ හැකි සියල්ල අපිටත් කළ හැකි. right? උන්වහන්සේගේ පුත්‍රකම අපිටත් අයිති. දැන් මෙතන ඉතා වැදගත් දෙයක් කියනවා. උන්වහන්සේ හඳුනාගත්ත අය උන්වහන්සේ නියම කළා. නියම කළා. ඔක්කොමල කියන්නේ නියම කළා. දැන් මේකට හොඳ පරිවර්තනයක් තියෙනවා සිංහල. අන්සතු කළ නොහැකි දිව්‍ය නියෝගයකින් කල් තබා වෙන් කරන ලද. ඔබ සටහන් ලියා ගන්න කෙනෙක් නම් ලියා ගන්න. මම මේක බයිබලෙම ලියාගෙන තියෙනවා. මොකද මේ අපිට අමතක වෙනවනේ. සිද්ධීන් වෙනකොට වාතාවරණයන් කන පිටට හැරෙනවා වගේ පේනකොට අපේ රිපෝට් එක අපිට අමතක වෙනවා. ඉතින් රිපෝට් එක අමතක කරන්න එපා. රෝග ලක්ෂණ නෙමෙයි වැදගත් වෙන්නේ රිපෝට් එකයි. ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඒකට උත්තරයක් මේකේ තියෙනවා. මේකේ ඒකට උත්තරයක් නැත්නම් ඒක ඔබ හිතින් හදාගත්ත එකක් මිසක් ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට එක ගණන් ආමෙන් කියලා කියන්නේ. right. දැන් මෙතන හොඳ දෙයක් කියනවා. මොකද්ද කියන්නේ? අපිව නියම කළා. අපිව නියම කළා. අන්සතු කළ නොහැකි දිව්‍යමය නියෝගයක්. දිව්‍යමය නියෝගයක්. මොන නියෝගයක්ද? දිව්‍යමය නියෝගයක්. මට මතකයි අර ගම සමග පිළිසඳරක් කියන වැඩසටහනේ ජනාධිපතිතුමා එක ගමකට ගිහිල්ලා කියනකොට එතන හිටිය කවුරු හරි මේ ලේකම්වරයෙක් කිව්වා සර් එහෙනම් මේ වැඩේ කරන්න ගැසට් එකක් ගහලවන්න. ජනාධිපතිතුමා කිව්වා ගැසට් එක මං කියන එක තමයි. තමුසේක කරනවා. මේක තමයි ඒක දෙන්නේ ගැසට් එක කියන්නේ. නේද? ඒ කියන්නේ එයා තමයි ලංකාවේ පළවෙනි පුරවැසියා විධායක බලතල. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වා මට එක දෙයක් කරන්න බැරි. මොකද්ද? ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් විතරයි කරන්න බැරි. දැන් සමහරු ඒකත් කරනවා. නේද? ඒක ඔබ දන්නවා එහෙම එකකුත් තියෙනවා දැන්. මොනවාද මොන ජෙන්ඩර්ද මොකද්ද කියලා කියන්නේ. right. මතක තියාගන්න ඊට වඩා සුපිරි ඕඩර් එකක් ඉහළින් ඔබට දීලා තියෙනවා. ඒක ඔබ කොයි රටේ හිටියත් කොයි කුලයට කොයි ගෝත්‍රයට ඔබ අයිති වුණත් ඔබව දිව්‍ය නියෝගයක ප්‍රතිඵලයක් හැටියට ඔබ අද සිටින්නේ. අන්සතු කළ නොහැකි. ඒ නිසා මිල්ටන් මල්වරජගේ සින්දුව අපිට අදාළ නැහැ. අන්සතු වී ඇත මා සතුයි ආදර රජ දහනේ. ඒක අපිට අදාළ නැහැ. අපි අන්සතු කරන්න බෑ. දිව්‍ය නියෝගයක. ආමෙන්. I have a divine calling එකක්. යේසුස් වහන්සේ හොඳ දෙයක් කිව්වනේ. නුඹලා මා තෝරාගත්තා නෙමෙයි මමයි ඔබ තෝරාගත්තේ. අත්පුඩියක්වත් ගහන්නකො නිකන්. ඔබ අත්පුඩි ගහන්න. ආමෙන්. මේක ඔබේ තෝරා ගැනීමක් නෙමෙයි. ස්වර්ගයේ අපොයින්ට්මන්ට් එකක්.
මේක ස්වර්ගික අපොයින්ට්මන්ට්. කවද්ද? ලෝකේ හදන්නත් කලින්. එපිස් එකේ කියනවා ලෝකේ අත්තිවාරම් දැමීමට කලින් ක්‍රිස්තුස් වහන්සේට නුඹලාව තෝරාගත් ලෙසම. එසා ඔබේ උපත සුවිශේෂ උපතක්. ආමෙන් කියලා කියන්න මේ ඔක්කොටම. ඔබේ කැලවීම සුවිශේෂයි. ඔබ සුවිශේෂයි. සුළු කරන්න එපා. දැන් මේ කැදවීම මේ කෝලින් එක කිසි මිනිහෙකුට වෙනස් කරන්න බෑ. තුනෙන් දෙකේ බලතල හෝ කොහොමද ස්වර්ගයේ තුනෙන් දෙකේ බලතල තියෙනවනේ. ඔය තුනෙන් දෙකේ බලතල ඉස්සල්ලාම ආවේ ස්වර්ගයේ. එකයි ගැටුනේ තුනෙන් එකයි. right? මතක තියාගන්න ඔබට full majority එක තියෙනවා. 2/3 majority එකක් එක්ක ඔබ ඇවිල්ලා ඉන්නේ මෙතන. හොලවන්න බෑ. 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාව වගේ තමයි. ඔබේ කැදවීම හොලවන්න බෑ. අපි කියන්නේ මොකද අපි ගීතිකාව කියන්නේ දිනේෂ්? සිල වෙන්නේ නෑ. මොකද? පහ වෙන්නේ නෑ. මොකද ඒක චුට්ටක් කියන්නේ කෝඩ් එක මොකද ඒක? ඊමයි. කොච්චර වටින ගීතිකාවද? ඔබේ කැදවීම හොලවන්න බෑ. ඔබේ තෝරා ගැනීම හොලවන්න බෑ. සීගිරි පර්වතය වගේ. මොකක්ද පොඩ්ඩක් කියන්නේ? චුටි ගැල්ලා. සෙලවෙන්නේ නෑ, පහවන්නේ නෑ, අපගේ බලාපොරොත්තුවයි දෙවිඳුගේ රාජ්‍යයයි. සෙලවෙන්නේ නෑ, පහවන්නේ නෑ, අපගේ බලාපොරොත්තුවයි දෙවිඳුගේ රාජ්‍යයයි. ආමේන්. නගින්න කෙනාට කියන්න. හොලවන්න බෑ මගේ කැදවීම. හොලවන්න බෑ ඔබගේ කැදවීම. හැබැයි එක්කෙනෙකුට පුළුවන්. තමුන්ට. හේතුව දෙවියන් වහන්සේ කවදාකවත් ඔබේ කැමැත්ත රට තියන්නේ නැහැ. ආමෙන්. අපි කැමති නෑ නේද ඒකට? මේ අනුෂ්කද ඉන්නේ. මම ගොඩක් වෙලා කල්පනා කරා කවුද මේ මාදියා ඇස් දෙක දැකලා පුරුදුයි අනිත් ඒවා අප්සෙට් රයිට්. ඉතින් මේ එක දෙයක් දෙවියන් වහන්සේ කවදාකවත් ඔබේ කැමැත්ත රට තියන්නේ නැහැ. එහෙම අත තියනවා නම් අත තියන්නේ පළවෙනි කෙනා ඒව. ඇයි මම නම් අන්තිම මොහොතේ හරි කටට ගහනවා කන්න එපා ඔක කියලා. ඇයි ඒ gediye පිටිපස්සේ මොන කේස් එකක් තිබුණාද කියන්නකෝ. අද මේ අපි පල්ලියෙන්නෙත් ඒ කේස් එකක ඉඳන්නේ. දැන් සමහරු කන අපරාධේ gediye ගෑ අද ගෙදර ඉන්න තිබුණා කියලා හිතනවා දන්නේ නැහැ. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ නිදහස් කැමති අත තියන්නේ නැහැ. දැන් බලන්න ඔබ උනත් මේ පැය ඇතුළත හරි ඩීසන්ට් විදිහට ඉන්නේ. නේද නෙවිල් ඔහොමද ගෙදර ඉන්නේ නෑ සරම ඇඳගෙන බඩත් එළියට දාගෙන ඈනුවක් හොඳට ඇරලා ජීවිත කාලෙම අපේ නිදහස අපිට කවුරු හරි අපි කන එක ඇවිදින එක හැරෙන හැටි කොණ්ඩේ පිරෙන හැටි අපේ ඇඳුම ඔක්කොම වෙන කවුරු හරි රිසයිඩ් කරොත් අපි එන හිරගේකනේ ඉන්නේ. ඔබ එහෙම කැමතිද? අද මම තීරණය කරනවා චාමර කණ්ඩෝනේ පාන් කාලයි. කණ්ඩෝනේ පරිප්පු එක්ක. අඳින්න ඕනේ බේස් පැනියම. හරිද? අඳින්න ඕනේ කොට කලිසම. යන්න ඕනේ මේ. එහෙම බෑ. දෙවියන් වහන්සේට ස්තුති කරන්න. අපිට උන්වහන්සේ නිදහස් කැමැත්තක් දීලා තියෙනවා. ආමේන්. හලෙලූයා. ඉතින් උන්වහන්සේ ඒ කැමැත්ත රට තියන්නේ නැති නිසා ඔබේ මේ අද්විතීය කැදවීම අද්විතීය ඔක්කොමල කියන අද්විතීය කැදවීම ඔබට වෙනස් කරගත හැකි. හේතුව උන්වහන්සේ ඔබේ කැමැත්තට කවදාකවත් අත තියන්නේ නැති නිසා. ඒකේ ප්‍රතිඵලය කොච්චර භයානක වුණත් සිස්ටර්. ඔබ ගන්න තීරණේ ප්‍රතිඵලය කොච්චර භයානක වුණත් උන්වහන්සේ ඔබට ගයිඩ් කරනවා. හැබැයි තීරණය ගත යුත්තේ ඔබ. right? මම ඔබට අද කතා කරන්නේ ඔබේ කැදවීම ගැන. පවුල් එපිස 1:18 කිව්වා. කැදවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියා දැනගන්නා පිණිස. සිත් නැමැති ඇස් පහදන පිණිස. ගොඩක් නේද? කොරින්ති පොතේ කියනවා සුභාරංචිය ආලෝකයේ නොබැබලෙන පිණිස ලෝකේ දෙවියා උන්ගේ සිත් අන්ධ කළා. මේක තරම් ජීවිතයක් කවදාකවත් ඔබට ලැබෙන්නේ නැහැ. දැන් මෙතන ඉතා වැදගත් දෙයක් කියනවා. හඳුනාගත්තා, නියම කළා, කැඳෙව්වා, ධර්මිෂ්ඨ කළා, මහිමයට පැමිණෙව්වා. එන හොඳ දෙයක් මම ඔබට කියන්න කැමතියි. කී දෙනෙක් ඒක අහන්න කැමතිද? අලංකාර දෙයක් ඔබට කියන්න කැමතියි. අලංකාර දෙයක්. තුන් දෙනා යහන්න කැමතියි. එහෙනම් ඒ තුන් දෙනා ඔෆිස් එකට එන්න මම පස්සේ යාළුවෝ කියන්නේ.
අර කවුද? අබ්දුල් අපේ පාස්ටර් ක්‍රිෂාන්තික අබ්දුල් බකර් අලි ජිම්කානා ගේ දේශනේ දවසක ඇවිල්ලා ඇහුවලු මං අද දේශනා කරන දේ ඔයගොල්ලෝ දන්නවද? ඒගොල්ලෝ ඔක්කොම කිව්වා දන්නවා. දන්නව නම් දේශනා කරලා වැඩක් නැහැ කියලා එයා ගියාලු. ඊට පස්සේ දෙවෙනි දවසේ සම්මේලනේ දවස් 3යි. දෙවෙනි දවසේ ආව අබ්දුල් බකර් අලි ජිම්කානා. ඇවිල්ලා කිව්වලු මං අද දේශනා කරන්න යන දේ ඔයගොල්ලෝ දන්නවද? මිනිස්සු කල්පනා කරලා ඊයේ දන්නවා කියලා අපි වැඩේ අනාගතනේ. අද දන්නේ නැහැ කිව්ලු. අපි දන්නේ නැහැ කිව්වා. දන්නේ නැත්තම් කතා කරලා වැඩක් නැහැ කියලා ගියාලු. තුන්වෙනි දවසේ ආවලු අබ්දුල් බකර් අලි ජිම්කානා. ඔයගොල්ලෝ දන්නවද? අද මම දේශනා කරන්න යන දේ. ඒතොර කට්ටිය කතා වෙලා ඉඳලා කට්ටියක් කියමු දන්නේ නැහැ කියලා කට්ටියක් කියමු දන්නවා කියලා. ඒතොර කිව්වලු කට්ටියක් අපි දන්නේ නැහැ. මේ කට්ටිය කිව්වලු අපි දන්නවා කියලා. අබ්දුල් බකර් කිව්වලු දන්නේ නැති අය දන්න අයගෙන් අහගන්න කියලා. අලංකාර දෙයක් ඔබට කියන්න යන්නේ. උන්වහන්සේගේ කැඳවීම නියම කළා, කැඳෙව්වා, ධර්මිෂ්ඨ කළා. මේ ඔක්කොම ස්ටෙප් බයි ස්ටෙප් ගියේ මොකටද දන්නවද? ඔබගේ මහිමය නැවත වතාවක් උන්වහන්සේ ඔබට දෙන්න. එහෙනම් හරි වැදගත්. මොකද්ද? අපේ මහිමේ ජීවිතය තියෙන්නේ අපේ කැඳවීම ඇතුලේ. ඒකට ප්‍රියන්ත විතරයි යස් කිව්වේ. මේවා ඇතුළට ගන්න ඕනේ පුතේ. ඔබේ සියලු මහිමේ තියෙන්නේ මොකක් ඇතුලේද? කැඳවීම ඇතුලේ. කැඳවීම ඇතුලේ. මොකද ඒකටයි උන්වහන්සේ పూర్වයෙන් ප්ලෑන් කළේ. අපි බොහොම පැහැදිලිව දන්න දෙයක් තියෙනවා. මොකද්ද? අපිට අහිමුනේ උන්වහන්සේගේ මහිමේනේ පාපේ නිසා. පාපේ නිසා අපිට අහිමුනේ උන්වහන්සේගේ මහිමය. ඒ නැති වෙච්ච මහිමය තමයි ආපහු උන්වහන්සේ අපිට දීලා තියෙන්නේ. ඒකට තමයි යේසුස්සේ දුක් විඳේ. දෙවෙනි කොරින්ති පොතේ හරි පැහැදිලිව කියනවා. උන්වහන්සේ මැරුණේ නැවත නැගිටුනේ මොකටද? ජීවත් වෙන්නම් තවත් Taman උදෙසා ජීවත් නොවි මැරි නැවත නැගිටිනවා තනන් මාංශ වෙනුවෙන් ජීවත් වෙන පිසයි. අතිශය වැදගත් බයිබල් පදයක්. මම මේක ඉරි ගහලා තියෙනවා බයිබලේ. මම දන්නේ ඔබේ ජීවිතේ මේක තියෙනවද කියලා. මේක ඇතුල් කර ගන්න ඕනේ. මොකද්ද? උන්වහන්සේ මැරුණේ නැවත නැගිටුනේ ජීවත්ව සිටින්නම් Taman උදෙසා ජීවත් නොවි මැරි නැවත නැගිටිනවා තනන් මාංශ වෙනුවෙන් ජීවත් වෙන්න. ඒක තමයි උන්වහන්සේගේ මරණයේ යථාර්ථය. ඒක තමයි රියැලිටි එක. උන්වහන්සේ ජීවිතේ පූජා කළා මලවුන්ගේ නැගිට්ටේ තවත් ඔබ හරි අපි වෙනුවෙන් තමයි ජීවත් වුනේ ඉස්සර. හැබැයි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න. channel එක මාරු කරලා ළඟින් එකනට ගන්න channel එක මාරු කරගන්න. right? amen. tune up එක හරි ගස්ස ගන්න. tune කරගන්න. දැන් මම ජීවත් වෙන්නේ ඔබ උදෙසයි. amen. 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 අර අපි කියන හමුුණා දෙවිඳුන් මට හමුුණා උච්චර ලස්සන අඬනගා දැත් අබා මා වෙනස් කළා ජීවනයේ අධිපතියානන් මට හමුුණා මා දිවියේ හිමිකරුවානන් හොඳින් අහගන්න ඔබ යේසුස් වහන්සේගේ ජීවිතේ බාර දුන්නේ කවුරු හැටියටද? ගැලවුම් කාර්යය හැටියට පමණක් නෙමෙයි ස්වාමියා හැටියට. එහෙනම් ඔබට ඔබේ කැමැත්ත කරන්න බෑ. යේසුස් වහන්සේ කිව්වනේ මට ස්වාමිනී සියාමනි කියන ඔක්කොම ස්වර්ග රාජ්‍යට යන්නේ නැහැ. මගේ කැමැත්ත කරන්න නැති අය. ඔබට ජේසුනි කියලා කතා කරන්න පුළුවන්. හැබැයි ඔබට ස්වාමිනී කියලා උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්න බෑ ඔබේ ජීවිතේ තවත් ඔබ උදෙසා ජීවත් වෙනවා නම්. ස්වාමියාගේ කැමැත්තටයි සේවකයා ජීවත් වෙන්නේ. right? කී දෙනෙක් කැමති අද අලුත් රිද්මයකට අලුත් අධ්‍යාත්මික තලයකට අපි ඇතුළත් වෙන්න යනවා. මොකද්ද? අපි ගන්න යනවා තීරණයක්. තවත් මං උදෙසා ජීවත් වෙන්නේ නැහැ කියලා. මුළු ලෝකෙ ඔක්කොම මිනිස්සු ජීවත් වෙන්නේ ඔවුන් උදෙසා. ඔවුන් හම්බ කරන්නේ ඔවුන් උදෙසා. ඔවුන් තීරණ ගන්න ඔවුන් උදෙසා. පාස මාර කතාවක් නේ ඔයා කියන්නේ. එතකොට අපි නෑ මං ඔබට කියනවා කැමති අද දවසේ. ඔබේ ජීවිතේ බාර දුන්නේ යේසුස් වහන්සේ ස්වාමියා හැටියටයි. අද ඔබේ ගමන නවතර ගන්න. අර මම දැකලා තියෙනවා වඳුරු රිලව් මොකද කරන්නේ පැටියා. මොනවාකලත් අතාරින්නේ. අම්මා යන තැන එල්ලිලා ඉන්නවා. එයාගේ වගකීම විතරයි. ලොකු ජම්ප් ගන්නවා අම්මා. රිලා අම්මා. ඔබ ඒ වගේ එල්ලුනොත් හරියටම හරි. මේක මතක තියාගන්න. අපි ලස්සන ගීතිකාවක් කියනවා. මොකද අපි ඉන්න කෝඩ් එක දිනේ.
ඩීවල කියමු මොකයි? විශ්වය ඔබෙහි නිර්මාණ කරුණී සැලසුම් ඔබෙහි මා ජීවිත ගමනේ. තව පොඩක් උඩට ගමනේ. කොච්චර ලස්සන ගීතිකාවක්ද? මේ විශ්වයම ඔබ දෙවියන් වහන්සේට ඔබව ලස්සන ඩිසයින් කරන්න බැරිද? අපි සමහරවිට ගෙවල් දකින්න ෂිප් ආරයි මාර ආකිටෙක්ට් කෙනෙක් නේ. හැබැයි ඔබ දන්නවද? අපි සමහරවිට මේ නැචරල් මොනවාද මේ ආටිෆිෂල් ෆ්ලවර්ස් මේ ගස් කොළන් දකින්න. ලස්සන බලන්නකො හොටෙල්ස් දකින්න එක එක කැටයම් නිර්මාණය කරලා අර මොනවද බියුරල්ද මොනවද කියන්නේ ඒවා දා දෙවියන් වහන්සේගේ නිර්මාණයක පලාතේ තියන්න පුළුවන්. ඔය ඕකිඩ් මල කෙන කල එක කොයි මිනිහටද විද්‍යාඥයට ගන්න පුළුවන්. මිනිස්සු try කරනවා ස්වභාව ධර්මයේ වගේ ගේ හදන්න. බෑ. ළඟට එන්නවත් බෑ. දැන් බලන්න පොල් ගහක් දිහා. ගිහිල්ලා කන තියලා බලන්න පොල් ගහකට. ජර බර ගාලා කටු බිදිලා ලොකු සද්ද ඇහෙනවද? නෑ. සයිලන්ට් එකේ වැඩ. මුල් යන සද්ද ඇහෙනවද? හැබැයි වැඩ ඒවා. වැඩ. උන්වහන්සේ වට ආශිර්වාද කළා. ඔටෝමැටිකලි වැඩ. එහෙනම් එවැනි නිර්මාණකරුවෙකුට ඔබේ ජීවිතේ බාර දෙන්න බැරිද? මම නම් බාර දෙන්න කැමතියි ඒක. මේක අහගන්න. සාමාන්‍ය දෙයක්. අපිට කාල වේලාව ගොඩක් අඩුයි. ගොඩක් අය නිවෙස් හදනකොට ඩ්‍රාෆ්ට්මන්ලට දෙන්නේ ප්ලෑන් එක ඇඳලා දෙන්න මට. ප්ලෑන් එක. ආකිටෙක්ටර්ස්ලා එහෙම නෙමෙයි. ආකිටෙක්ටර් කියන්නේ මොකද ඒක වචන? ගෘහ නිර්මාණ ශිල්පය ආකිටෙක්ටර්ස්ලා. ප්ලෑන් එක කාටත් අඳින්න පුළුවන්. ආකිටෙක්ටර් මාව ස්ටඩි කරනවා. මගේ එන්වයරන්මන්ට් එක ගැන හිතනවා. රැකියාව ගැන හිතනවා. මගේ කාර්ය ගැන හිතනවා. මගේ වයිෆ් එක කතා කරනවා. දැන් මට ළමයි ඉන්නවනේ ළමයි කවුද කියලා හිතනවා. යන ස්කෝල ගැන හිතනවා. හුලං එන පැත්ත බලනවා. ඉඩමේ තුම්මුලස් 4 ඒක බලනවා. හැබැයි එයා මෙහෙම කියනවා. මේක කරලා දෙන්න නිකන් මම සාමාන්‍යයෙන් කියන්නේ ගේ හදන්න කෝටියක් යනවා නම් ලක්ෂ 10ක් මට ඕනේ. සමහරු ලක්ෂ 10ට පෙරේත කමට කාට හරි කියලා ප්ලෑන් එකක් ඇද ගන්නවා. මොකද දන්නවද වෙන්නේ? ඊට පස්සේ දවල්ටත් ලයිට් දාගෙන උයන්නේ. රෑලි වෙනකම් ෆෑන් දාගෙන. ඒක දෙරෙන්නේ නැහනේ. ආකිටෙක්ටර්ස් මම මේ පොඩි උදාහරණයක් ගන්න. හොඳ නේද? අර පාර්ලිමේන්තුව හදුව ආකිටෙක්ටර් නේද? කවුද යාගේ නම මතක නැහැ. ඔව්. එයා තමයි කණ්ඩලම හෝටලේ හදුවේ. ඔබ කණ්ඩලම හෝටලෙට ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලා තියෙනවා. ස්විමින් pool එකට බැස්සාම කොහොමද පේන්නේ? වැවේ බැහැලා ඉන්නවා වගේ. හරියටම වැවේ ලෙවල් එකයි pool එකේ ලෙවල් එක එකට දාලා තියෙනවා. ගේ කාමර ඇතුලේ ලොකු ගල් තියෙනවා. ගස් එහෙමම තියෙනවා. මම කාලෙකින් ගියේ නෑ. කණ්ඩලම හෝටල් එක දැක්කම ඈතට පේන්නේ අතහැර දාපු බිල්ඩිමක් වගේ. ගස් කොළන් වලින් වැහිලා. සම්පූර්ණ ස්වභාවික පරිසරයේ තියෙද්දි හොඳ ගෘහ නිර්මාණ ශිල්පයක්. තේරෙනවද? ඒ පිහිටීම අනුව දැන් මම මේක ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ තමයි හොඳම ආකිටෙක්ටර්. ඔබේ ෆීලිංග්ස් වලට, ඔබගේ ඇටිටියුඩ්ස්, ඔබගේ ඩිසයර්ස්, ආසාවන් ලස්සනට බලලා ඔබ කවදාකවත් හිතන්නේ නැති නිර්මාණයක් ඔබේ ජීවිතේ උන්වහන්සේ කරන්න යනවා. ඔබට ඔබේ අත්වලින් ජීවිතේට හදා දැන් අර ආකිටෙක්ටර්ස් මොකද කරන්නේ? ඒගොල්ලෝ ගොඩාක් වියදම් කපා හරිනවා. හැබැයි අපි අර ලක්ෂ 10ට පෙරේත කමට මට ප්ලෑන් එකක් හදලා දෙන්න ලක්ෂ 10න් කාමර දෙකක් හදාගත්ත හැකිනේ කියලා. මොකද වෙන්නේ? ගත්තට පස්සේ රැට පවංග ගහ ඉන්නේ කොළපත් වලිනු. ඊට පස්සේ මේ කාමරේ හරි නෑ කියලා ගේ කඩනවා. තේරෙනවද මම කියන එක? මම පොඩි උදාහරණයක් ගත්තේ. ඔබව పూర్වෙන් අඳුනගත්ත పూర్වෙන් නියම කරපු දෙවියන් වහන්සේට ඔබගේ මාවත් බාර දෙන්න. ලස්සනට ඩිසයින් කරයියා. ඒ ඩිසයින් එක දැක්කම ෂූ අපි දැන් සමහර තැන් වලට ඩල්ඩුක මේ ගේ ඔබ එහෙම කියනෝ නේද? නැත්නම් වාහනයක් බලන්න. දැන් සමහර වාහන තියෙන දැන් ප්‍රියන්තත් මට පේනවා. මොනවද අප්පා මේ රෝල් රොයිස් සමාගමේ හදන වාහන ඒගොල්ලෝ වාහන 4යි ලෝකෙටම හදන්නේ. සමහර ඒවා හෑන්ඩ්මේඩ්.
රෝල් රොයිස් කම්පැනි එක. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දෙන්නෙත් නැහැ සල්ලි තිබුණත් හැමෝටම වාහන විකුණන්නෙත් නැහැ. මොකද අපි කිව්ව ගීතිකාව. දිනේෂ් ලෙෆ්ට් නේ දබ්ලහන්. විශ්වය ඔබේ කොච්චර ලස්සන නිර්මාණ කරුණේ සැලසුම් ඔබේ මා ජීවිත ගමනේ සෙනෙහස ගලයි ඒලය පවුනසයි සිහසුන දරයි ඔබ මගේ හද මඩලේ. මෙච්චර ලස්සනට විශ්වය හදපු දෙවියන් වහන්සේ කොච්චර ලස්සනට ඔබේ ජීවිතය අවසාන නිර්මාණය කරන්න යනවද? ඒ නිසා මම අද උදෑසන කියන්නේ කැඳවීමේ බලාපොරොත්තුව ඔබේ මහිමවත් ජීවිතයේ තියෙන්නේ ඔබගේ කැඳවීම තුලයි. වෙන කිසිවක නෙමෙයි. මතක තියාගන්න. දෙවියන් වහන්සේට එක සැලැස්මයි ඔබේ ජීවිතේට තියෙන්නේ. දෙවියන් වහන්සේ දැනටම ඩ්‍රෝ එක ඇඳලා ඉවරයි ඔබගේ අවසානයේ කොතනද කියලා. නේද? චිත්‍රපටයක් නිෂ්පාදනය කරනකොට තිර රචකයා තීරණය කරලා ඉවරයි නළුවයි නිලියයි එන්න ඕනේ මෙතනට කියලා. ඔවුන්ට තියෙන තිර රචකයා කියන විදිහට කරන්න විතරයි. තේරුණාද? ඔබේ අවසානය සුවිශේෂයි. අනිත් එක ඒ අවසානයේ දැක්කා මිනිස්සු මේ අර කුඩුකාරයා නේද ඇලෙක්සියා? මේ අර පිළිකාවෙන් මැරෙන්න ගිය මිනිස්සයා නේද? බලන්නකෝ අර හිඟන්නෙක් වගේ හැම තැනම ණය වෙච්ච කෙනෙක් නේ. බලන්නකෝ අද ගහලා තියෙන බිල්ඩිම. ඒතර කාටද ගෞරවය? දෙවියන් වහන්සේ. එහිඳ ඔබේ ජීවිතය ඔබේ අතින් නිර්මාණය කරන්න හදන්න එපා ලාභ හොයාගෙන. ඔබට වඩා ලස්සන නිර්මාණයක් උන්වහන්සේ ළඟ තියෙනවා. එකම දේ ඒකට ඔබේ කැමැත්ත එකතු වෙන්න ඕනේ. දැන් මම පරණ කිවිසුමේ උදාහරණයක් ඔබට පෙන්නන්න කැමතියි. මිනිස්සෙක්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කෙතරම් අද්විතීයද? සුභ උත්තරද කියලා පෙන්වන්න. මම හරි තදින් විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි මගේ දුර්වලකම් වලට වඩා මට අනිත් අය කරන වැරදි වලට වඩා කුටිම මගේ අතින් වෙන වැරදි වලටත් වඩා මගේ ජීවිතයේ දේව සැලැස්ම හරි ස්ට්‍රෝං කියලා මම විශ්වාස කරනවා. මට දැනුත් ඕනේ උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්න. එච්චරයි. අද උදෑසන මම ඊට මට වෙහෙස දවසක් උදේ මේ යාඥාවට ආවට පස්සේ මම ගෙදර ගිහලා ඇඳුම් ගැලෙව්වේ රෑ 9ට විතර. මහන්සි එකම ඇඳුම ඇඳගෙන වෙඩින් එකටත් ගියා. ඇතුලේ චේන්ජ් එකක් දාගත්ත කාර් එක යනකම්. අද උදෑසන මම 4ට නැගිට්ටා. 4යි මාර වෙනකන් ඇඳේ හිටියා ටිකක් අමාරුයි. මහන්සි අතන මාට නැගිටලා අත්තේ සෙව්වා. මම දෙවියන්වහන්සේට කිව්වා ස්වාමිනී මුකුත් ඕන හින්දා නෙමෙයි මේ ළඟට ආවේ. මේ මගේ සභාවේ සෙනගට ආශිර්වාද කරන්න. එච්චර යාඥාව. ඔයා මට හිතන දේවල් වලටත් වඩා දේවල් දීලා තියෙනවා. අදත් මම ඔයාට ආදරෙයි. හරි ලස්සන ගීතිකාවක් තියෙනවා ගීතාවලිය 63. ඔබගේ මහිමයත් බලයත් දකින පිණිස සුද්ධස්ථානයේ සිට මම ඔබ දෙස බලා සිටින්නේ මේ. වෙන මුකුත් ඕනේ මට මුකුත් ඕනේ මම ඔයාට අත් දෙක උස්සනවා. එච්චරයි. මම කවදාවත් මගේ ජීවිතේ වෙන කෙනෙකුට අත් දෙක උස්සන්නේ නැහැ. එහෙම තමයි කිව්වේ උදේ. ඕගොල්ලෝ ගැන යාඥා කළා. මම කිව්වේ නෑ මම අද පාවිච්චි කරන්න ඕනේ. එහෙම යාඥා කළාට කමක් නෑ. ඉතින් මම ඕගොල්ලෝ ගැන යාඥා කර ස්වාමිනී ඔබ වහන්සේගේ සැලැස්මේ මනුස්සයර දකින්න සල් ඔබ කරපු පූජාවට වන්දියකට වඩා හරි මොකද්ද කියන්නේ ඒකට හරි ප්‍රතිඵලයක් දෙන්න කියලා. දැන් අපි පළවෙනි සාමුවෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයට පොඩ්ඩක් පෙරලමු. වැඩි කාල වේලාව නැති නිසා මම පෙන්නන්නම් සාවුල් කියන පුද්ගලයාගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ සැලැස්ම මොන තරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වුණාද කියලා. කාගේද? සාවුල් කියන පුද්ගලයාගේ තරුණයාගේ. දැන් මම විශ්වාස කරනවා මාදියා චුට්ටක් බලන්න මම විශ්වාස කරනවා ඊටත් වඩා ප්‍රබල මොකද අපි ඉපදුනේ පරණ කිවිසුමන මම දන්නේ අපි මේ වෙලාවට පූජාවල් ඔප්පු කර හරක් බන්දක්ක දක්ින්න පුළුවන්. දෙවියන්වහන්සේට ස්තුති කරන්න. යේසුස් වහන්සේගේ ලේන් පිහිටපු කිවිසුමට අපි ඇතුළත් වුණා. උන්වහන්සේට තිබුණා නෙවිල්ල මීට අවුරුදු 500කට කලින් කාශ්‍යප රජුගේ සොල්දාදු කෙනෙක්. උන්වහන්සේ තීරණය කළා 1962 නෙවිල්ල වන්න. හරිනේද මං කිව්ව අවුරුද්ද? හරිනේද අවුරුද්ද? එයා මට බාලයි. right? ඔව්. මගේ තාත්තා වගේ හිටියද එයා මට බාලයි.
නෑ යා තරුණයි. ගෙදර යන්නත් බෑම නැත්තා. හරි. ඉතින් මේ ඔබ හොඳින් මට හොඳට අහුම්කම් දෙන්න පුතේ. ඔබ තේරුම් ගන්න ඔබ නොදැනුවත් වුණත් පුදුම පවර්ෆුල් අද්විතීය වෙනස් කළ නොහැකි පුදුම සලස්මක් උන්වහන්සේ ඔබට දැන් ඇඳලා තියෙන්නේ. හැබැයි මං කිව්ව දේශනාව ආරම්භයේදී මොකද එකට එකතු වෙන්න ඕනේ? ඔබේ කැමැත්ත. විශ්වය නිර්මාණය කරපු දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට වඩා ලස්සන වංශක කෙතේ වැඩෙන මානෙල් දිහා බලන්න. ආකාශයේ පියාස කරන පක්ෂීන් දැස බලන්න. සලමොන් පවා සූකී ආශ්චර්යයේ මෙයින් එකක් ලෙස පැලද සිටියේ නෑ. අද පිපි හෙට පරවෙන මානෙල් මල මම මෙහෙම සරසනවා නම් ඕගොල්ලෝ මානෙල් මලක් මන් දන්නේ කොච්චර දවසක් තියෙනවද කියලා මාසයක් කියමුකෝ නේද සිරියා? මාසයක් තියෙන එක උන්වහන්සේ මෙච්චර ලස්සන ඩිසයින් කරනවා නම් අවුරුදු 80ක් ජීවත් වෙන ඔබ කොච්චර ලස්සන ඩිසයින් කරලා ඇද්ද? හැබැයි ඒක අල්ල ගන්න ඕනේ පුතා. ඉතින් සාවුල්ගේ ජීවිතේ අපි දකින්න දේ පොඩ්ඩක් බලමු. 8 වෙනි පරිච්ඡේදය 1 සාමුවෙල් 8 සාමුවෙල් මහලු කල ඔහු තමාගේ පුත්‍රයන් ඊශ්‍රායලන්ට විනිශ්චය කරන්න පත් කළේ. ඔහුගේ කුණුදුල් පුත්‍රයාගේ නම යෝවෙල්. ඔහුගේ දෙවෙනියාගේ නම අබියාය. ඔහු බේර්ෂෙබාහි විනිශ්චයකාරය වූයේ. නමුත් ඔහුගේ පුත්‍ර ඔහුගේ මාර්ගවල වැසිර අයුතු ලාභය පිණිස ඉවතට හැරී අල්ලාස්ගෙන විනිශ්චය පෙරළුවේ. මම ටික වේගෙන් කියුවේ. මේක අහගන්න. දැන් බලන්න මේ දේවසල සාමුවෙල් අවසාන විනිශ්චයකාරයා. ඊළඟට ඔහු බලාපොරොත්තු වෙන එක පුතුන්ට දෙන්න. හැබැයි පුතු හරි දැනක හිටියේ නැහැ. ඔන්න බලන්න මිනිහෙක්ගේ ජීවිතයේ දේවසලස්ව. කෙනෙක් පව් කරන්නේ ඔබේ ජීවිතේට සලස්වට. ඒ නිසා ඊළඟට ඊශ්‍රායල් සෙනග ඉල්ලුවා අපිට රජෙක් දෙන්න. මොකද ඔබේ පුතු හරියන්නේ නැහැ. ඉතින් ඒක දෙවනෝසික වචට එකක ඉල්ලීමක් නෙවෙයි. දෙවනෝසික ඔවුන් එපා කළේ ඔබව නෙමෙයි මාවයි. රජකු ඉල්ලීම. මම ඔවුන් කෙරේ රජකම් කරන එක ඔවුන් ප්‍රතික්ෂේප කළා. කමක් නැහැ. සාමුවෙල් ඔවුන්ගේ ඉල්ලීමට අහුම්කම් දෙන්න. දැන් බලන්න වැරදි දෙයක් ඉල්ලුවේ. ඒ අතරේ තව දෙයක් වෙනවා. මම මේ ඔක්කොම පද පෙරලන්න යන්නේ නැහැ. 9 වෙනි පරිච්ඡේදයේ එක මිනිහෙක් හිටියා කීෂ් කියලා ධනවතෙක්. උඩ පුත්‍රයෙක් හිටියා සාවුල් කියලා. කීෂ්ගේ කොටලුවන් නැති වුණා. පොඩක් තේරුම් ගන්න. දැන් මම දැසන දෙවියන් කිව්වා මගේ ජීවිතේ දවස් දෙකක් අපේ දරුවෝ පොඩ්ඩක් නිශ්චලව තියාගන්න බලන්න. මේක ඔන්ලයින් සර්විස් එක ගන්න නිසා දවස් දෙකක් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එකක් පළමුවෙනිම කුඩු ග්‍රෑම් කාලක් ගෙනල්ලා බීපු දවස. විවාහ වෙලා නැහැ එතකොට. අපේ පොඩි අක්කා කිව්වා අද නම් ඕගොල්ලෝ මොකක් හරි අමුතු බීමක් බොන්නේ. ඔව්. අමුතු බීමක් බිව්වේ. දෙවෙනි දවස මද්‍රව්‍ය නිසා සික් එක හැදිලා එයාලන් කයකින් බඩුවගයක් හොරකම් කරලා යනකොට සිකියුරිටි එකට අහු වුණා. ෂෝට් ලිව් එකක් දාලා. ඒ දවස් ජීවිතේට අමතක වෙන්නේ නැහැ. හැබැයි මම කවදාක්වත් හිතුවේ නැහැ. මට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ මගේ කම්පැනි එකකින්. මම දැන් දන්නවා මේ ඔක්කොම වෙන්න ඇරි කවුද? දෙවියන් වහන්සේ. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් මං කුඩු ගහන එක දේව සලස්ම. ඒක නෙමෙයි මේ. උන්වහන්සේ වඳුනන්නේ නැති කාලේ වෙච්ච දේවල්. right? දැන් බලන්න කීෂ්කි කොටලුව නැතුනම සාවුල්ව ඇරියා හොයන් ඉන්න. ඔන්න බලන්න චුට්ටක් මේ සාවුල් දන්නේ මේ යට පුදුම පවර්ෆුල් වැඩක් යනවා කියලා. එයා හොයලා කූෂ් රටේද ප්‍රයිම් රටේද හොයලා ආපහු ගෙදර දවස් 3කට පස්සේ ආපහු ගෙදර එනවා. එක්කෙනෙක් කිව්වා හුට යන්න ඔබ කාගේද සාමුවෙල් පොඩ්ඩක් හම්බෙන්න. දිවස් 7 අනාගත වක්තෘටේ දවසල කියන්නේ එහෙමයි. ඔයා ගියා. දැන් එයා එනකොට දෙවියන් වහන්සේ සාමුවෙල්ට කියලා තිබුණා හෙට සාවුල් කියලා තරුණයෙක් ඔබ ළඟට එනවා. ඔහුව ඊශ්‍රායල් රජ ලෙස ආලේප කරන්න. දැන් සාවුල් මේවා දන්නේ නැහැ. තේරෙනවද? එයා එනවා. දිවස් 7 ළඟට. ඇවිල්ලා කියනවා මේම ප්‍රශ්නයක්. හොඳ දෙයක් කියනවා සාමුවෙල් ඔහුට. මොකක්ද දන්නවද කියන දේ? 19 වෙනි පදේ දෙවෙනි කොටස කියනවා මක්සද නුඹලා අද මා සමග කෑම ගන්න ඕන හෙට උදේ නුඹලාට යන්න හරින්නේ නෙමෙයි. මං කියන්නේ 19 දෙවෙනි කොටස. නුඹේ සිතේ තිබෙන සියල්ල නුඹට දන්නව නෙමෙයි. 3 දවසකට පළමුවෙන් නැති වූ නුඹේ කොටලුවන් ගේ කාරණේ හිතට නොගනින්න උන් සම්ම වුණාය. අද ඔබ අලුතෙන් ආපු කෙනෙක් නම් මම ඔබට කියන්න කැමතියි ඔබ හොයන කාරණේ ඔබට ඉස්ස වෙලා ඉවරයි. ඉස්සලා ඉවරයි. දැන් කොටලුව පේන්නේ නමුත් වැඩේ වෙලා ඉවරයි. තව දෙයක් කියනවා. මොකද්ද?
ඊශ්‍රායලී ආසාවිද සියල්ල කා උදෙසාද? මොකද කියන්නේ? නුඹ උදෙසාත් නුඹගේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේද? මේ මොකද්ද මේ? ඔහුට තේරුණෙත් නැහැ. බලන්නකෝ. කොටලුවා නැති වෙච්ච එක, සාමුවෙල්ගේ දරුවෝ දුර්ජනයෝ වෙච්ච එක, දේව කැමැත්තට පටහැනි දෙයක් ඉල්ලපු එක පුද්ගලයෙකුගේ ජීවිතේ දේව සලස්ම මට හරවනවා මෙන්න. අවසානයේ පහුවදා ඔහු නැගිට්ටාම සාමුවෙල් තෙල් කුලාව අරගෙන ඔහුගේ හිසේ වක් කරලා කිව්වා ඊශ්‍රායලේ රජ ලෙස බෝධි වෙනවා ශාලෙම පුදුමයි. ගියේ කොටලුව හොයාගෙන ආවේ රජ වෙලා. ආවේ කුඩු වලින් නිදහස් වෙන්න. ගියේ රජෙක් වෙලා. ආමෙන්. අපි ඔක්කොම රජවරුනේ. ළඟින් කෙනාට කියන ඔයත් රජවරුනි. රජ කෙනෙක්. ආමෙන්. ඒ කියන්නේ අපි රජුන්ගේ රජ කියලා කියන උන්වහන්සේට. මම අවසන් කරන්න. ඔබේ ජීවිතයේ අද්විතීය සලස්මක් ඔබ නොදැනුවත්ව යට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ සාවුලට ගොඩක් බාධා ආවා. මේ සාවුලු ප්‍රොෆෙටවරු අතර අනාගත වාක්‍ය කියනවා. මේ මොන කීෂ්ගේ පුතාට මේ මොන වෙලාද? කොටලු හොයන්න ගියක යකෙක්වත් ඇහිලාද? හැබැයි දෙවියන්ස් හොඳ පොරොන්දු දුන්නා. ඊශ්‍රායලී ආසාවිදු සියල්ල ඔබටත් ඔබේ පියාගේ පවුලටත් සාවුල්. මිත්‍රවරුනි, ඔබ හොයාගෙන ආවේ යම් දෙයක්ද? මතක තියාගන්න. මේ ලංකාවේ ආසාවිදු සියල්ල ඔබටත් ඔබේ පවුලටත්. මොනවද ගීතාවලිය 89 කියන්නේ? මම ඔහුගේ අත ගංගා පිටත් මූද පිටත් තබන්නේ වී. මතක තියාගන්න. ඒකයි පාවුලු කිව්වේ කැදවීමේ බලාපොරොත්තු කිමෙක්ද කියා දැනගන්න අපිට නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන මෙසේ යාඥා කරමින් අද තීරණය කරන්න. දෙවියන් වහන්සේ කැදවීමට එකතු වෙනවා. රයිට් ආමෙන්. ඒකට ඔබේ කැමැත්ත එකතු වෙන්න ඕනේ. මම මේ කතාව කියලා අවසන් කරා. මේක හරි සංවේදී කතාවක් මට. එක්තරා ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් හිටියා කැලිෆෝනියාවේ ලෝක ප්‍රසිද්ධ. ඔහු කෙටියෙන් කියන්නේ. ඔහුට එක්තරා ආයතනයක් සෞඛ්‍ය ලෝක ආයතනයක් ඔහුට ලොකු උත්සවයක් පිළියෙල කරා ගෞරව උපාධියක් දෙන්න. ඔහු කරපු සේවයට. ඒ සෞඛ්‍ය ලිපියක් ඔබට අපි ලොකු ත්‍යාගයකුත් ලොකු සෙලිබ්‍රේෂන් එකකුත් ලෑස්ති කරලා තියෙනවා. අහවල් තැන එන්න. ඉතින් මේ ගෞරව උපාධිය ලබන්න මේ මහාචාර්යවරයා මේ ශල්‍ය ස්නායු මේ කතාවේ සමහර දේවල් අඩුපාඩු ඇති ඒක ගණන් ගන්න එපා. මටත් සමහර කතාව මතක නැහැ. කෙසේ වෙතත් මේ වෛද්‍යවරයා ගියාම අයහපත් කාලගුණ නිසා දින කිහිපයකට එයාපෝට් එක ප්ලේන් යන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඔහු තීරණය කරා දැන් මට යන්න ඕනේ නේද මම කාර් එකක් කරන් යනවා. ඒක කාර් එක ඩ්‍රයිව් කරන් ගියා කිලෝමීටර්ස් ගණනාවක් 100 ගාණක් 10 ගාණක්. යනකොට ඔහුට පාර වැරදුනා. පාර වැරදිලා ඔහු එහේ මම්මුලට ගෙයක් දොරක් පේන දෙක් මානේක නැහැ. පස්සේ ඔහු චූටි ගයක් තිබෙලේ ගෙදරට ගියා. ගිහිල්ලා තට්ටු කළා. සද්දයක් නැහැ. විනාඩි 5ක් විතර ඉඳලා ආයි තට්ටු කළා. උහුට උනා තේ එකක් හරි බීලා යන රෙස්ට් එකක් අරගෙන. ඩ්‍රයිව් කරලා මහන්සියට. විනාඩි 5කින් විතර කාන්තාවක් ආවා. එයාකෝ මම මේ අතරමං වෙලා ඉන්නේ මට පුළුවන් ද ඔබට පුළුවන් නම් තේ එකක් හදලා දෙන්න මට හරි වෙහෙසයි කියලා. එයාකෝ විනාඩි 10ක් ඉන්න කියලා කාමරය ඇතුළට ගියා මේ කාන්තාව. ගිහිල්ලා විනාඩි 10කින් පස්සේ ආවා. ඇවිල්ලා තේ එක මොකද ඔයා කරේ? තේ එක බොන ගමන් දැන් මොකද ඔයා කරේ? මම යාඥා කළා. මහාචාර්යවරයා කිව්වා මට නම් යාඥාව ගැන එහෙම විශ්වාසයක් නැහැ. ඉතින් ඔයා මොනවටද යාඥා කළේ? දුප්පත් කාන්තාවක්. එයා කිව්වා මගේ පුතාට ස්නායු රෝගයක් තියෙනවා. ඔහුට විශාල සත්කමක් කරන්න ඕනේ. මේක කරන්න පුළුවන් එකම වෛද්‍යවරයා ඉන්නේ කැලිෆෝනියාවේ. මෙන්න මේ නම තියෙන. ඒ සමය යාඥා කරනවා කවදා හරි දවසක ඒ වෛද්‍යවරයා මට මුණ ගැස්සන්න. මට සල්ලි නැහැ කැලිෆෝනියාව වලට යන්න. මට සල්ලි නැහැ සත්කම කරන්න. මට සල්ලි නැහැ එයා ළඟට යන්නත් එයාව මම ගාවට ගෙන්නන්නවත්. හැබැයි මම දෙවියන්වහන්සේ විශ්වාස කරා. වෛද්‍යවරයා ගෝ ඒ කතා කරන්නේ ඔබ කියන වෛද්‍යවරයා තමයි මම. බලන්නකෝ. අයහපත් කාලගුණය පාර වැරදිච්ච එක දෙවියන්වහන්සේගේ සැලසුම් නෙමෙයිද? ඇයි අපි කලබල වෙන්නේ? ආමෙන්. අවසානයේ වෛද්‍යවරයා ඒ උත්සවයට ගිහිල්ලා ආපහු ගෙදර ගිහිල්ලා අර කාන්තාව ගෙන්නගෙන සම්පූර්ණ ප්‍රතිකාරය කළා free of charge. ඇත්ත නොහැකි දෙයක් ස්වාමීන් වහන්සේට. හැබැයි ඔබේ කැමැත්ත එකතු වෙන්න ඕනේ. ආමෙන්. මම ඔබට අවසන් කරන්න. තව දැන්වීම් දෙකක් දෙන්න තියෙනවා. අවසන් කරන්න. කොහොමද ඔබේ ජීවිතයේ මේ සැලැස්ම බල්ලගන්නේ? පළවෙනි දේ ඔබ අයිති සභාවට කමිට්මන්ට් එකක් දෙන්න. වෙන කොහොමවත් පල්ලි වල යන්න එපා.
ඔබට වෙන පල්ලියක් හොඳ නම් ඒ පල්ලියට යන්න සම්පූර්ණයෙන්. මෙහෙන්න එපා. මෙහෙන්න එපා කියන අපි එක තරහ වෙන්න එපා කියන එක නෙමෙයි. කෝකියෝ වැඩි වුණාම සුප් එක නාස්ති වෙනවා. ආමෙන් කියලා කියනවා. මට එක පාස්ටා හිටියේ. එක පල්ලියයි. රයිට්? දිනපතා යාඥා කරන්න. දෙවනසක වචන එකක නැති දේ කවදාවත් කරන්න එපා. තීරණ ගන්න එපා. හැම ඉරිදම දේව සභාවට එන්න. ඔබේ නායකයා ඔබට සපේන දෙයට කීකරු වෙන්න. ඔබේ ජීවිතය මේ සැලැස්ම හදන එකම තැන ඔබයිති සභාව. ඒ සභාව කියන්නේ බිල්ඩිම නෙමෙයි. ඒ අයගේ දීමන සමහර වැරදි පවා. සමහර ඔබ අමතක වීම පවා. දෙවනසක සැලැස්මට දෙවනසක හරවන්න යනවා.